හරි. ආයුබෝවන් දවස් දෙනාටම. ඉතින් අද පටන් ගන්න අපි තුන්වෙනි දවසට ප්‍රශ්න පත්‍ර පන්තිය. අපි මීට කලින් දවස් දෙකක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරා. අද මේ තුන්වෙනි දින. අද දරුවෝ සම්බන්ධ වෙන්නේ දෙවන ප්‍රශ්න පත්‍රය සමග. අපි ගිය සතියේ පළවෙනි ප්‍රශ්න පත්‍රයක් කරපු නිසා අද සම්බන්ධ වෙනවා දෙවන ප්‍රශ්න පත්‍රය සමග. මේ විදිහට අපි සතියෙන් සතිය මාරු වී අපි කරපු පාඩම් වලට දාල ප්‍රශ්න පත්‍ර ටික දිගටම සාකච්ඡා කරනවා. එතකොට අපි දරුවන්ට කරපු පරණ පාඩම් වල කිසිදු ගැටලුවක් නැතුව ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබෙනවා. අනිත් එක මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙන දේ තමයි ඔයාට නොකොඩවා පරණ පාඩම් ටික මතක් කිරීමක්, ඒ සම්බන්ධ අභ්‍යාස නැවතනකට සෑදීමක්. උදේ ඔයා වෙනම පොතක මේ ටික පිළිවෙලට කරගෙන යන්න හැකි උසයි ටියුබ් ටික print කරලා පොතේ අලවල තියාගන්න. පැහැදිලි වැඩි. හරි. එහෙනම් අදයි පටන් ගමු පුතේ ප්‍රශ්න පත්‍රාංක 3. ඉතින් ඔයාලට group එකේ මම දාලා තියෙනවා ප්‍රශ්න පත්‍රාංක 3. ඒ හැරත් ඔයාලට මම display එකට දාන්න. හරි. ඉතින් දරුවෝ කිසිම කෙනෙක් මේ හරි. අපි යමු එහෙනම් ප්‍රශ්න පත්‍රයට. ප්‍රශ්න පත්‍රයේ බලන්න ඔයාලට දීලා තියෙනවා මෙතන සීලුම් ප්‍රශ්න පිළිතුරු සපයන්න කියලා. මුලින්ම ගිණුම් කරන සමීකරණ ගානක්. දැන් අපිට මේ ප්‍රශ්නේ දැක්ක ගමන් තීරුම් ගන්න හැකියාව තියෙනවනේ මේක මොන වගේ ප්‍රශ්නයක්ද? දීලා තියෙන පුතේ බලන්න එක නාරද 75000ක මුදලක් යොදවා තම නිවසේ කොටසක් ලිපිරව විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කරා. මෙදිනට රුපියල් 30000ක් වටනා ලී බඩුද ව්‍යාපාරයට ගෙනාව කියලා සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් තුලින් සිදු කරයි කියනවා. ඔයාට ගනුදෙනුවයි අංකයයි දීලා තියෙනවා. බලන්න ඉල්ලනවා අපි අතිරේක තොරතුරු 2020 ජනවාරි මාසයේ සඳහා ව්‍යාපාරයේ දුරකථන සඳහා වූ 1500ක බිල්පතක් 2020 1/31 වන දින ලැබුණා විතරයි කියන්නේ. දෙක දේපල පිළියෙත උපකරණ 112 බැගින් සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව ෂය කරයි කියනවා. අවශ්‍ය වන්නේ කියනවා පහත දී ඇති වගෝ භාවිතා කර ඉහත ගනුදෙනු සමීකරණයට ගොඩනගන්න වටිනාකම වැඩි වේද අඩු වේද ඉදිරියෙන් ලියන්න කියලා ඔයාට සමීකරණය දීලා තියෙනවා. බලන්න මොකද්ද සමීකරණය? දේපල පිළියෙත උපකරණ තොගය ණය ගැති මුදල් ජංගම වගකීම් දීර්ඝකාලීන වගකීම් හිමිකම්. ඊළඟට එතනම කියනවා අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න කියලා. එහෙනම් අපි ආදායම් ප්‍රකාශනය සකස් කිරීමක් කරන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි පුතේ අපෙන් ඉල්ලන්නේ. එහෙනම් වැඩේ පැහැදිලි ඔයාට නේද? හරි. එහෙනම් අපි ඔය ටික හැකි ඉක්මනින් දරුවෝ ලියමු. ලියන්නේ නම් ගිණුම් කරන සමීකරණය පුතේ මෙන්න ප්‍රශ්න පත්‍රාංක 3 ප්‍රශ්න පත්‍රාංක 3 හරි ප්‍රශ්න පත්‍රාංක 3 දේපල පිරියත උපකරණ ප්‍රශ්නාංක තමයි පටන් ගත්තේ සාකච්ඡා කරන්න. දේපල පිරිත උපකරණ ධන තොගය ධන ණය ගැති ධන බැංකු සමානයි ජංගම වගකීම ධන ජංගම නොවන වගකීම ධන හිමිකම. හරිද? හරි. මෙන්න මේ විදිහට අපි ලියාගත්තා සමීකරණය. හරි. ඔය ලියාගෙන තියෙන ගිණුම් කරන සමීකරණය දේපල පිරියත උපකරණ ධන තොගය ධන ණය ගැති ධන බැංකු සමානයි
ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම ධන හිමිකම. හරිද? අපිට මේ විදිහට උතේ සමීකරණය ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ගණන ටික වාර්තා කරන්න අපි යන්නේ. හරි. එහෙනම් හැකියික්ම දරෝ සමීකරණ ලියා ගන්න. අපි ලියා ගමු සමීකරණ ඉක්මනට. හරි. හරි. එහෙනම් සමීකරණ ලියා ගන්න තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ මේ ලියාගත් සමීකරණයට අපිට දීලා තියෙන ගණිතය ටික වාර්තා කරන්න මොනවාද අපිට දීලා තියෙන ගණිතය. මෙන්න පළවෙනි ගණිතයම කියනවා රුපියල් 50000ක ලිපි ද්‍රව්‍ය මුදලට ගත්තා. ඉතින් මෙයා මුදේ මේ ලිපි ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරයක් නේ. එතකොට ලිපි ද්‍රව්‍ය තමයි මෙයාගේ අලි කරන භාණ්ඩය. හරි එහෙනම් 50000ක ලිපි ද්‍රව්‍ය මුදලට ගන්නකොට මෙයා ගාව තියෙන තොගය වැඩි වෙනවා 50000කින්. අතේ තියෙන මුදල අඩු වෙනවා කීයකින්ද 50000කින්. ලිපි ද්‍රව්‍ය ගන්නකොට ලිපි ද්‍රව්‍ය වැඩි වෙලා අතේ තියෙන මුදල අඩු වෙනවා කීයකින්ද 50000කින්. බලන්නකෝ. හරි. දෙවෙනි එකේ කියනවා පිරිවැය 35000ක් වූ ලිපි ද්‍රව්‍ය රුපියල් 50000කට වික්කා. නම් 35000ක් වික්ක ලිපි ද්‍රව්‍ය 50000කට විකුණන විට අන්‍යයාගේ ලිපි ද්‍රව්‍ය අඩු වෙනවා 35000කින්. එයාගේ මුදල වැඩි වෙනවා 50000කින්. ඒ දෙන්න අතර පුතේ ලාභයක් තියෙනවා කීයකද 15000ක. ඇයි 35000ක භාණ්ඩ 50000කට වික්කා. අන්නේ ලාභය දෙනවා අපි හිමිකමට. ලාභය නිසා සෑම විට මොකද පුතේ වෙන්නේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. අන්න අපි දානවා හිමිකම 15000කින් වැඩි වෙනවයි කියලා. දාන පුතේ හිමිකම 15000කින් මොකද වෙන්නේ වැඩි වෙනවා. හිමිකම 15000කින් වැඩි වෙනවා. හරි නේද? හරි. උන් එහෙනම් අපි පළවෙනි ගණුදිනුවයි දෙවෙනි ගණුදිනුව වාර්තා කරා. මම හිතුවා පුතාට බෝඩ් එක හොඳට පේන්නේ නැති කියලා මාත් එක්කම ගණිත පුතේ වාර්තා කරගෙන යමු. හරි. ඊළඟ යනවා අංක 3ට. බලන්න අංක 3 මොකක්ද දීලා තියෙන්නේ? 75000ක ලිපි ද්‍රව්‍ය ණයට ගත්තා. දැන් ලිපි ද්‍රව්‍යනේ. ලිපි ද්‍රව්‍ය කියන අපේ තොගය. එහෙනම් 75000ක ලිපි ද්‍රව්‍ය තොගය වැඩි වෙලා ණයට ගන්න. ඉතින් මේ ලිපි ද්‍රව්‍ය නිසා පුතේ අපි කියනවා ඒක මගේ ජංගම වගකීම. මගේ ජංගම වගකීම වැඩි වෙනවා කීයකින්ද 75000කින්. දාන්නේ නම් ජංගම වගකීම වැඩි වෙනවා කීයකින්ද 75000කින්. ගන්න පුතේ මගේ ජංගම වගකීම වැඩි වෙනවා 75000කින්. තොගය වැඩි වෙනවා කීයකින්ද 75000කින්. පැහැදිලිද වැඩි? හරි. ඊළඟට බලන්න අංක කීයද? අංක 4. 15000ක ලිපි ද්‍රව්‍ය ආපසු හරවා යවුවා. ලිපි ද්‍රව්‍ය ගන්නකොට තොගය වැඩි වුණා. මගේ ජංගම වගකීම වැඩි වුණා. මේ ආපසු හරවා යවන්නේ ණයට ගත්ත ලිපි ද්‍රව්‍ය. අන්න එහෙනම් අපි ගාව ගත්ත 75000න් 15000ක ලිපි ද්‍රව්‍ය අපි ආපසු හරවා යවනවා. ඒක වෙන්නේ මගේ තොගය 15000කින් අඩු වෙලා මට තියෙන ජංගම වගකීම 15000කින් අඩු වෙනවා. දාන්න මගේ ජංගම වගකීම 15000කින් මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? ගන්න පුතේ මගේ ජංගම වගකීම 15000කින් අඩු වෙනවා. පැහැදිලිද වැඩේ? හරි. ඔන්න එහෙනම් අපි ගැළපිලි 4ක් මේ වෙද්දි සාකච්ඡා කරා. එන්න ඊළඟට අංක 5ට අංක 5 කියනවා 2020 1 දින 70000ක පරිගණකයක් ණයට ගත්තා. දැන් 70000ක පරිගණකයක් ණයට ගන්නවනේ.
70,000ක පරිගණකයක් ණයට ගන්නකොට පුතේ සිදු වෙන්නේ මාගාව තියෙන දීපල පිරියත හා උපකරණ වැඩි වෙනවා. ඒකම වැඩි වෙන්නේ කවුද? ජංගම නොවන වගකීම. හේතුව අපි මේ පරිගණකය ගන්න විකුණන්න නෙමෙයි ව්‍යාපාරේ භාවිතයට. මේක පුතේ ගෙවන්න ගන්න දීර්ඝ කාලයකට නේද? එහෙනම් පරිගණක ගන්නකොට සාමාන්‍යයෙන් අවුරුද්දට වැඩි කාලයක් තුල ගෙවන්න අන්න කියනවා ජංගම නොවන වගකීමක් කියලා. අපේ පරිගණක නිසා දීපල පිරියත උපකරණ 70,000කින් වැඩි වෙලා මගේ ජංගම නොවන වගකීම 70,000කින් වැඩි වෙනවා. ගන්න ජංගම නොවන වගකීම 70,000කින් වැඩි වෙනවා. ගන්න ජංගම නොවන වගකීම 70,000කින් වැඩි වෙනවා. 15,000 විකුණුම් මිල නෙමෙයි නෑ පුතේ. ඒ 15,000 කියන්නේ පිරිවැය. හරිද? හරි. ඊළඟට බලන්න ඊළඟට තියෙන්නේ මොකක්ද? අංක 6 75,000ක පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රුපියල් ලක්ෂ 2කට ණයට විකිණීම. 75,000ක පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රුපියල් ලක්ෂ 2කට ණයට විකුණන විට මෙන්න අපේ 75,000කින් ලිපිද්‍රව්‍ය අඩු වෙනවා. එහෙනම් තොගය අඩු වෙනවා. 75,000කින් ලක්ෂ 2කට තමයි ණයට විකුණන්නේ. මගේ ණය ගතිය වැඩි වෙනවා ලක්ෂ 2යි. ඉතින් මේ තුලින් මට එන ලාභය 1,25,000ක් අපි දෙනවා කාටද? හිමිකමට දෙන්න. 1,25,000ක ලාභ දෙනවා කාටද? හිමිකමට. මගේ හිමිකම 1,25,000කින් වැඩි වෙලා තියෙනවා. හරිද? බලන්න 7 වෙනි එක. කාර්යාල සහායකට වේතන ගෙවුවා 7,500 මේ ගන්න හදන්නේ ජනවාරි මාසෙට. දැන් ජනවාරි මාසේ කාර්යාලයේ සහායකට අපි රුපියල් 7,500ක වේතනයක් ගෙවනවා. මේ වේතනය ගෙවනකොට අපේ අතේ තියෙන මුදල මොකද වෙන්නේ? 7,500කින් අඩු වෙලා වේතන කියන්නේ වියදමක්. අන්න වියදම නිසා හිමිකම අඩු වෙනවා කීයද? 7,500යි. වේතන නිසා හිමිකම අඩු වෙනවා 7,500කින්. හරිද? අංක දැන් 7ක් ඉවරයි පුතේ. අංක 8. නාරද තම පෞද්ගලික ප්‍රයෝජනයට 15,000ක් ව්‍යාපාරයෙන් ගත්තා. දැන් නාරද කියන්නේ අයිතිකරු. අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 15,000ක් ඉවත් කරගන්න විට අපි දකිනවා ඒක මොකක් විදියටද? ගැනීමක් විදියට. එහෙනම් මේ අයිතිකරුගේ ගැනීම නිසා අයිතිකරුගේ හිමිකම මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. එහෙනම් මෙයා රුපියල් 15,000ක මුදලක් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නා විට අන්න බැංකුව අඩු වෙනවා රුපියල් 15,000කින්. එයාගේ හිමිකම අඩු වෙනවා රුපියල් 15,000කින්. නේද? හරි. එහෙනම් අයිතිකරු ගැල්ලි කරත් ව්‍යාපාරයේ වියදමක් මුදලින් ගෙවුවත් මෙන්න හිමිකම අඩු වෙනවා. එහෙනම් අපි කතා කරා නිතරම හිමිකම අඩු වෙන්න කාරණා දෙකයි. මොකක්ද? ගැනිලි සහ වියදම් කියන කාරණා දෙක නේද? හරි. ගණනුවන් කටක් ඉවරයි. 9. ලිපිද්‍රව්‍ය සැපයුම් කරුට ගනුදෙනු සම්පූර්ණ වීම සඳහා 5ක වට්ටමකට යටත්ව ගෙවුවා. අන්න ලිපිද්‍රව්‍ය සැපයුම් කරු. දැන් ලිපිද්‍රව්‍ය සැපයුම් කරු කියන්නේ කවුද? මෙන්න මෙයා. අපි ණයට අරන් තියනවා 75,000ක් එයාගෙන්. ඒ ණයට ගත්ත 75,000න් 15,000ක භාණ්ඩ ආපසු හරවා යවලා තියෙනවා. හරි. එහෙනම් මේ අතර වෙනස තියෙනවා රුපියල් 60,000ක්. ඒතර මේ වෙන විට අපි ගෙවන්න ඕන සැපයුම් කරු රුපියල් 60,000ක්. මේ 60,000 ගෙවන්න තියෙන විට මෙයා කියනවා 5ක වට්ටමකට යටතේ ගෙවුවා කියලා. එහෙනම් පුතේ මේ
සිරපහක වට්ටමට යටත් වෙනවා අපි ගෙවන්නේ. අපි බලමු 68 100ට 5. 68 100ට 5ක් කියන්නේ අපිට එනවා කීයක්ද? 3000ක් නේද? එහෙනම් 60000යි මේ 3000 අඩු නම් අපි ආර තව ගෙවන්න ඕන කීයක්ද? 57000ක මුදලක්. එහෙනම් අපි අපේ ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුට රුපියල් 57000ක් තමයි මුදලින් ගෙවන්නේ. මට ලැබෙන වට්ටම කීයද? 3000යි. සැපයුම් කරු 60000කින්ම අඩු වෙලා යනවා. පැහැදිලි වෙඩි. දැන් මම ඔයාලට කිව්වා අපි නැවත විකුණන්නේ භාණ්ඩ ගන්න. ඒ නැවත විකුණන්න ගන්න භාණ්ඩ ටික දැන් කොහෙද? ජංගම වගකීම් වලට. ඒ නිසා පැහැදිලිව අපිට අවබෝධයක් තියෙන්න ඕන. ජංගම වගකීම සහ ජංගම නොවන වගකීම කොහොමද අපි හඳුනාගන්නේ කියලා. පැහැදිලි වෙයි. හරි. එහෙනම් අපි මුදලින් ගෙවන්නේ 57000යි. එහෙනම් මුදල් වලින් අඩු කරන්න කියන උදේ 57000යි. මේ 57000 ගෙවන විට මට රුපියල් 3000ක ලැබෙනවා මොකක්ද? ලද වට්ටමක් නේද? 57000 මුදලින් ගෙවන විට මට ලැබෙනවා 3000ක ලද වට්ටමක්. අන්න අපේ ණය හිමිය අඩු වෙනවා කීයකින්ද? 60000කින්. ණය හිමියා 60000කින් අඩු වෙලා යනවා. පැහැදිලි වැඩි. හරි. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් 9 වෙනි ගනුදෙනුවත් වාර්තා කරගන්න. ඊළඟට 10 වෙනි ගණන කියන දරුවෝ සිර 5ක දුන් වට්ටමක් අඩු කරගෙන ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා. සිර 5ක දුන් වට්ටම අඩු කරගෙන ණයගැතියන්ගෙන් මුදල් ලැබිලා තියෙනවා. දැන් බලමු අපේ ණයගැතිය කොච්චරද? අපේ ණයගැතිය කියන්නේ මෙන්න මෙයා. එහෙනම් අපි ලක්ෂ 2ක භාණ්ඩ තමයි ණයට විකුණලා තියෙන්නේ. ඉතින් මේ ලක්ෂ 2ක භාණ්ඩ වලට ණයගැතියගෙන් මට මුදල් ලැබෙන්න ඕන ලක්ෂ 2ක් නේද? මේ බලන්න ණයගැතියුවේ ණයගැතියනවා ලක්ෂ 2ක්. දැන් මට ණයගැතියගෙන් ලක්ෂ 2ක මුදලක් ලැබිය යුතුයි. මේ මුදල් ලැබෙද්දී අන්නව මෙයාට දෙන මොකක්ද? දුන් වට්ටමක්. බලන්න ගාන කියනවා දුන් වට්ටම කීයද? දුන් වට්ටම තේ කියනවා 100ට 5යි කියලා. එහෙනම් අපි බලන්න ඕන මේ ලක්ෂ 2කට දුන් වට්ටම කීයද? ඒ වගේ නම් මෙන්න ලක්ෂ 2ක මුදල එයාට 100ට 5ක වට්ටම බැලුවම මෙතන ඉතුරුනා 2000යි 2000 5ක් කීයද 10000යි. එහෙනම් 2 ලක්ෂයෙන් 10000ක් දුන් වට්ටම දුන්නම මට ලැබෙන්නේ කීයද? 1,90,000ක මුදලක් පමණි නේද? එහෙනම් 2 ලක්ෂයක් තියනවා ණයගැතියගෙන් ලැබෙන්න. මේ 2 ලක්ෂයට 5ක වට්ටමක් දුන් විට අන්න 2 ලක්ෂයෙන් 10ක් ගියාම 1,90,000ක් තමයි මට ණයගැතියගෙන් ලැබෙන මුදල. එහෙනම් මෙන්න මගේ මුදල වැඩි වෙනවා 1,90,000කින්. මගේ ණයගැතියා 2 ලක්ෂයකින් අඩු වෙනවා. මට ලාභයක් වියදමක් එනවා 10000ක. වියදම මොකක්ද මේ? දුන් වට්ටම නේද? වියදම මොකක්ද? දුන් වට්ටම ගන්න පුතේ නම් වියදම කීයද? 10000යි. 10000ක වියදමක් හට ගන්නවා මෙන්න දිනෝ 10000ේ වියදම. පැහැදිලි වැඩි. හරි. බලන්න වෙන ලක්ෂ 2කින් මගේ ණයගැතිය අඩු වෙනවා. මට මුදල් ලැබෙන්නේ 1,90,000යි. මම දුන් වට්ටමක් දීලා තියෙනවා යාට රුපියල් 10000ක. පැහැදිලි වැඩි. හරි. එහෙනම් මොකද ඔන්න අපි ගනුදෙනු 10 ඉවරයි. දැන් ගනුදෙනු 10 වුණා කියලා තාම ගාන අවසන් නැහැ. බලන්න අතිරේක තොරතුරු වල එක පළවෙනි අතිරේක කාරණේ කියනවා 2020 ජනවාරි මාසය සඳහා ව්‍යාපාරී දුරකථන සඳහා රුපියල් 1500ක බිල්පතක් ජනවාරි 31 වන දින ලැබුණා. ඔතන කියන්නේ පුතේ ලැබුණා කියලා විතරයි. ඔතන ගෙව්ව කියලා දහසක් දෙන්නේ නැහැ නේ ඔයාලට. දුරකථන බිල ලැබුණා. ඒ උදේ. අද උදේ දුරකථන බිල ඉතින් ඊමේල් එකක් ඉදිරිය එන්න පුළුවන් නේද? නැත්නම් WhatsApp එකේ ඔයාට ස්ටේට්මන්ට් එකක් ඉදිරිය එන්න පුළුවන්. මොකක් හෝ ක්‍රමයකින් ඔයාට දුරකථන බිල ලැබිලා විතරයි. තාම ඔයා ඒකට ගෙවීමක් කරලා නැහැ. එහෙනම් මේ දුරකථන බිල ලැබුණකොට පුතේ අපිට මොකද වෙන්නේ?
දුරකථන කියන්නේ අපිට වියදමක් නේද? දුරකථන කියන්නේ වියදමක්. ඇයි? අපි දුරකථනේ භාවිතා කරන්න අපේ වියදම මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් උසේ මගේ වියදම වැඩි වෙනවා කීයකින්ද? 1500. දුරකථන වියදම නිසා මගේ හිමිකම මොකද වෙන්නේ? 1500කින් අඩු වෙනවා. දුරකථන වියදම නිසා මගේ හිමිකම මොකද වෙන්නේ? 1500කින් අඩු වෙනවා. හැබැයි තාම මේ ගිල ගෙවලාද? නෑ. අන්න ඔයා තාම ඔයාට ගිල ලැබිලා විතරයි. ලැබිලා විතරක් නිසා පුතේ අපේ වගකීම තියෙනවා. අන්න ජංගම වගකීම මොකද වෙන්නේ? 1500කින් වැඩි වෙනවා නේද? එහෙනම් මගේ හිමිකම අඩු වෙලා ජංගම වගකීම මොකද වෙන්නේ? වගකීම වැඩි වෙනවා නේද? හරි. ඔන්න අපි ඒකත් වාර්තා කරා. හරි මම හිතන පුතාලකින් ගැටලුවක් නැතුව ඇති කියලා මේ වෙනකන් කතා කරපු ප්‍රශ්න ටික පැහැදිලි ඇති කියලා නේද? හරි. එන්න පුතේ. අතිරික්ත මේ කාරණේ කියනවා දීපල පිරියත උපකරණ 112 බැගින් සරල මාර්ග ක්‍රමයක වාර්ෂිකව ශ්‍රය කරන්න. දැන් අපි ගාව උපමන දීපල පිරියත උපකරණ ප්‍රමාණයක් කියනවාද? මේවා වාර්ෂිකව 112ක් තමයි ශ්‍රය කරන්න කියන්නේ. බලන්න මෙතන තියෙනවා 30000. අර පටන් ගන්නකොට දාපු ලීප. පරිගණක කරන් තියෙනවා 70000. එහෙනම් ඊට මාගාව තියෙනවා ලක්ෂයක දීපල පිරියත හා උපකරණ. මේ ලක්ෂයක දීපල පිරියත හා උපකරණ 112 බැගින් ශ්‍රය කරන්න කියන්නේ 112ක් බලමු. හැබැයි මේ 112 බැලුවොත් ලැබෙන්නේ පුතේ මට වාර්ෂික ශ්‍රය. ගාන පැහැදිලිව කියනවා 112 බැගින් වාර්ෂිකව ශ්‍රය කරයි. හැබැයි අපි මේ ගාන හදන්නේ මාසෙකට. ජනවාරි මාසෙට. එහෙනම් ජනවාරි මාසෙට විතරක් ශ්‍රය වියදම හොයන්න මෙයා මම මොකද කරන්නේ? ආයි 12න් එකෙන් බෙදෙනවා. එහෙනම් ලක්ෂයට 112ක් කියන්නේ අවුරුද්දට එක මාසයකට ගේන්න ඕන නිසා අන්න 12න් එකෙන් බෙදෙනවා. ඉතින් 12ට 12ක් ගැටුණා. බින්දුකට බින්දු දෙකක් ගැටුණාම අන්න මට එනවා කීයද? 1000ක්. එහෙනම් දීපල පිරියත හා උපකරණ ශ්‍රය එනවා කීයක්ද පුතේ? 1000. ඔය 1000 ඉන්නේ ජනවාරි මාසය සඳහා පමණයි. එහෙනම් දීපල පිරියත උපකරණ ශ්‍රය කියන්නේ මට වියදමක් නේද? වියදමක් නිසා මගේ දීපල පිරියත උපකරණ අඩු වෙලා හිමිකම මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා නේද? වියදමක් නිසා හිමිකම අඩු වෙනවා නේද? හිමිකමෙන් අඩු කරන්නේ වියදම. ඉතින් ශ්‍රය කරන්න වත්කමේ වටිනාකම අඩු වෙන නිසා මගේ දීපල පිරියත උපකරණ වල අගය මොකද වෙන්නේ? අඩු වුණා රුපියල් 1000කින්. හරි. එහෙනම් අපි මොන ඔය විදියට ගනුදෙනු 10යි අතිරේක කාරණා දෙකයි සමීකරණයේ වාර්තා කරා. දැන් මොකද වෙන්න ඕන? දැන් මුදේ අපි ඉල්ලන්න මොනවාද? බලන්න මෙයා කියනවා ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කරන්න. හරි. ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න ඕන. ඒත් එක්කම අපි බලමු මෙතන පල්ලෙහාට අගයන් වල එකතුව කොච්චරක් එනවද කියලා. අන්න පුතේ මට ඔයා සෑම තීරුවකම පල්ලෙහාට ඔය අගයන් ටික අරන් දෙන්නකෝ. බලන්න කොච්චරක අගයක් ඔයාට එක් තීරුවේ ලැබෙනවද මේ ගන්න පොඩක් පිළිවෙලක් තියෙනවානේ අපි නේද? එහෙනම් මේ සෑම තීරුවකම මට අරන් දෙන්න පුතේ පල්ලෙහාට එකතුව. හරි. එහෙනම් ඒක මට බාරයි. ඉක්මනින් පුතේ අරන් දෙන්න සෑම තීරුවකම පල්ලෙහාට එකතුව මට අරන් දෙන්නකෝ. අරන් දෙන්න ඔයා සෑම තීරුවකම පල්ලෙහාට එකතුව. එකතුව අරන් දාන්න පුතේ. ගෲප් එකට දාන්න දරුවෝ එකතුව. ගත්තා ගෑනට ඉක්මනින්.
හරිද? අගයන් ටික ලැබුණා. මෙන්න 99000ක් වෙනවා අපේ දේපල පිරිත උපකරණ අගය. තොගාගේ කීයක් වෙනවද අරු? තොගවලගේ බලන්න ණයකදී නම් ශේෂයක් නෑ. අපේ ණය හිමියගේ 1500ක ශේෂයක් වෙනවා. ඒ දෙන උපචිත වියදම. අර උපචිත වියදම යංගම නොවන 70000ක් වෙනවා. බලන්න මුදල නිවැරදිව කීයද? 1,85,500ද 1,85,000ද? 1,85,500 මුදල. හිමිකම බලන්න කීයක් එනවද? හිමිකමේ අගය කීයද? හිමිකම 2,13,000ක් එනවා. හිමිකම 2,13,000යි. තොගය බලන්න කීයක් එනවද? තොගය අගයක් ඉන්නේ නැහැ. තොගයක් ගානකට වෙනවද? 90,000යි. 90,000යි ඕනේ. තොගය අගේ ඉන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න අපි සමීකරණයේ පිළිවෙලට ගන්න වාර්තා කරලා දැන් මොකද කරේ? අධ්‍යයන ටික පල්ලෙහාට ගත්තා. ඒතකොට මනාව පිළිවෙත් දින ඔයාගේ අභ්‍යාස. හරි. එහෙනම් අපි ඊළඟට යන්න ඕන ආදායම් ප්‍රකාශනය සකස් කරන්න. මෙයා කියනවා ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න. මේ ආදායම් ප්‍රකාශනය පිළියෙල කරනවනේ. දැන් ආදායම් ප්‍රකාශය හදන ක්‍රම තියෙනවා. මොකක්ද? ලෝකේ අපි දකිනවා ව්‍යාපාර වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්. එකක් භාණ්ඩ විකුණන ව්‍යාපාර, අනිත් එක සේවා සපයන ව්‍යාපාර. භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් නම් අනිවාර්යෙන් විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කරලා දරලාභය නේද? දරලාභය හොයලා එයාට වෙනත් ආදායම් එකතු කරලා වෙනත් වියදම් ටික අඩු කරන්න. සේවා සපයන ව්‍යාපාරයක් නම් තියෙන්නේ සේවා ආදායම් සහ සේවා වියදම්. ඉතින් ගියවර නැත්නම් මේ ඊයේ පෙරේද පුතේ විභාගේ උසස් පෙළ විභාගේ දෙවන ප්‍රශ්න පත්‍රයේ සමීකරණ අභ්‍යාසයක් ආවේ සේවා සපයන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනය. අපි හැකික් වෙන පුතේ මේ ප්‍රශ්නය සාකච්ඡා කරන පන්ති ඇතුලේ. හරි. හරි. එහෙනම් පුතේ දැන් මෙතන අපි ගාව තියෙන්නේ භාණ්ඩ විකුණන ව්‍යාපාරය. භාණ්ඩ විකුණන ව්‍යාපාරික ආදායම් ප්‍රකාශ තමයි ඔයා රූල් කරන්න ඕන. හරිද? එහෙනම් රූල් කරන්න ආදායම් ප්‍රකාශනය මාත් එක්ක රූල් කරමු මේක මහන්න. හරි. මෙන්න එහෙනම් තියෙනවා ආදායම් ප්‍රකාශනය ගන්න පුතේ ආදායම් ප්‍රකාශනය. හරි. ආදායම් ප්‍රකාශනයේ මොනවාද තියෙන්නේ? විකුණුම් ඍණ විකුණුම් පිරිවැය මෙයා ගන්න පුළුවන් ඉතින් පුතේ අපිට එංගාන ගොඩාක් විස්තර නැහැ. එකපාරම ඕනෙනම් දාලා දාන්න. ලීසින් ධන වෙනත් ආදායම් ඍණ වෙනත් වියදම් ගන්න. වෙනත් ආදායම් වෙනත් වියදම්. හරි. ආදායම් ප්‍රකාශ කරු තොරතුරු වෙන්නේ කාගෙන්ද? හිමිකම් තීරුව. ඇයි හේතුව? හිමිකම තීරුව ඇතුලේ අපි කාරණා හතරක් වාර්තා කරනවා. මොනවාද කාරණා හතර? ප්‍රාග්ධනය, ගැනිලි, ආදායම්, වියදම්. මගේ ආදායම් ප්‍රකාශයට සම්බන්ධ වෙන්නේ ආදායම් වියදම් විතරයි. දැන් එනම් හිමිකම තීරුවේ කාරණා හතරක් තියෙනවනේ. මේ කාරණා හතරෙන්
ආදායම් වියදම් පමණක් මම ඉතිරි කරලා අයින් කරනවා මොකක්ද? ප්‍රාග්ධනය සහ ගැල්ලි. බලන්න මේ 1,50,000 රුපියල් මම කවුරුත් දාගන්නවා. එයි එයා ප්‍රාග්ධනය. අයිතිකරු ව්‍යාපාරය ආරම්භ කරද්දී දාව ප්‍රාග්ධනය 1,50,000. ඒක ප්‍රාග්ධනය. ඊළඟට ඔයා බැලුවොත් බලන්න ගානේ අයිතිකරු 15,000ක් ව්‍යාපාරයෙන් අයින් කරගත්ත කිව්වා නේද? මෙන්න මෙයා. මෙන්න මේ 15,000 ප්‍රමාණය අයිතිකරු අයින් කරගෙන ඉන්න මොනවාද? ගැල්ලි. ගැල්ලි ව්‍යාපාරේ එළියට යනවා. එහෙනම් මේ දෙන්න අයින් වුණාම අන ව්‍යාපාරය ඇතුලේ රැඳෙනවා ලබු ආදායම් ටිකයි වියදම් ටිකයි. එහෙනම් මේ හිමිකම තීරුව ඇතුලේ ප්‍රාග්ධනයයි ගැල්ලි අයින් කරාට පස්සේ ඉතිරි වෙන්නේ ආදායම් ටිකයි වියදම් ටිකයි. එහෙනම් මේ එකතු වෙන ඒවා ආදායම් විදියටත් අඩු වෙන ඒවා අපි ගන්න මොනවාද? වියදම් විදියට. හරි බලන්න. මෙතන තියෙනවා රුපියල් 15,000 එකතු වෙනවා. ඒ 15,000 එකතු වුණේ කොහොමද? අන්න 15,000 එකතු වුණේ බලන්න මෙතන පුතේ 50,000ක විකුණුම් මිලක් තියෙනවා. ඒ 50,000 විකුණුම් වල පිරිවැය වුණේ කීයද? 35,000යි. එහෙනම් 50,000යි විකුණුම් මිල ඒ භාණ්ඩ වල පිරිවැය වුණා කීයක්ද? 35,000. 50,000යි විකුණුම් මිල පිරිවැය 35,000යි. ඒ දෙක අතර වෙනස එනවා කීයක්ද? දලලාභය 15,000ක් විදියට. දලලාභය 15,000. හරිද? අපි දැන් ගිය සතියේ කලින් සතියේ පුතේ ආදායම් ප්‍රකාශ කරද්දී විකුණුම් පිරිවැය හැදෙද්දී ඔක්කොම හැදුවා නේද? මුල තොගය, ධන ගැනුම්, අඩු පරාක තොගය, තොගහානි ඔක්කොම ටික. අද පුතේ තව ක්‍රමයකට හදලා විභාගේ අපිට වෙලා දින අවශ්‍යතාවය අනුව ගාන හදන්න පුළුවන්. හරි. මෙතන පුතේ තව තියෙනවා 1,25,000. මේ 1,25,000 කොහොමද ආවේ? බලන්න අපි 75,000ක භාණ්ඩ 2,00,000ට ණයට වික්කා. අන්න ණයට විකුණ විට පුතේ මගේ විකුණුම් ආදායම වැඩි වුණා කීයකින්ද? 2,00,000දී. පිරිවැය වුණේ කීයද ඒවල? 75,000යි. ඔන්න ආවා කීයක්ද? 75,000. හරි දාගන්න. පිරිවැය කිදුනේ 75,000යි. හරි නේද? පිරිවැය 75,000. අපි ඒක දාගන්න. ඊළඟට තව 7,500ක් තියෙනවා. මොකක්ද මේ 7,500? දැන් ඔය දාපු අගයන් ගැන අවබෝධයක් ඔයාලට තියෙනවා. ඒ අවබෝධය නැති වුණත් අය මේ හිතමුකෝ දැන් අපේ නිබන්ධනයේට ගියා නම් අන්න නිබන්ධනයේ තියෙන දරුවෝ බලන්න 7,500ක වේතන ගෙවුවා කියලා නේද? කාර්යාල සහකරුට අපි 7,500ක පුතේ වේතන ගෙවීමක් කරලා තියෙනවා. ඉතින් වේතන ගෙවනවායි කියන්නේ මොකක්ද? අන්න වියදම. දාන්න අපි වෙනත් වියදම් වලට 7,500යි මොනවාද? වේතන. දාන්න 7,500යි වේතන. පැහැදිලි? හරි. ඊළඟ මෙතන දෙනවා පුතේ 3,000 ධන 3,000. දැන් ඔය ධන 3,000 වෙනත් ආදායම. දැන් විකුණුම් හා සම්බන්ධයක් නැති මම නයිහිමියට මුදල් ගෙවනකොට එයා මට ලද වට්ටමක් දීලා තියෙනවා 3,000ක. අනේ ලද වට්ටමේ තමයි විතර කතා කරන්නේ. එහෙනම් එයා දාන්න වෙන ආදායම් ලද වට්ටම් කීයද? 3,000යි. දාන්න ලද වට්ටම් 3,000යි. පැහැදිලිද? ලද වට්ටම් 3,000. ඊළඟට මෙතන තියෙනවා තව 10,000. ඒ 10,000 ණයගැතියගෙන් මුදල් ලැබුණා නේද? අපිට ණයගැතියගෙන් මුදල් ලැබුණා. ණයගැතියගෙන් මුදල් ලැබෙන විට අන්න අපි එයාට දුන්නොත් දුම් මට්ටමක් නේද? එහෙනම් 2,00,000ක් වෙච්ච ණයගැතියගෙන් 1,90,000ක් මට මුදල් ලැබෙන විට මම එයාට 10,000ක දුම් මට්ටමක් දුන්නා. මෙන්න දුම් මට්ටම එනවා කීයද? 10,000යි. ගන්න උදේ දුම් මට්ටම 10,000යි. පැහැදිලිද? මේ සමීකරණීය වාර්තා කරපු අගයන් පිළිබඳ අපිට මතකයක් සහ අවබෝධයක් තියෙනවා. හරි. ඊළඟට 1,500ක් තියෙනවා. මේ 1,500 මොනවද?
මතකද අතිරේක තොරතුරු කිව්වා ව්‍යාපාරයට දුරකථන බිල ලැබුණා කියලා. අන්න දුරකථන බිල ලැබුණා. ඉතින් ඒක ගෙව්වා හෝ නොගෙව්වා මේ මාසේ දුරකථන බිල නම් අපිට වියදමක් පුතේ 1500 දාන්න දුරකථන වියදම දාන්න කීයද 1500යි. පැහැදිලිද? දුරකථන වියදම දාන්න 1500. හරි. ඊළඟට එනවා 1000. මේ 1000 මොකක්ද? ඔයාලට මතක නම් දේපල පිරියත උපකරණ ක්ෂය කරන්න කිව්වා වාර්ෂිකව 112ක්. ඒ වාර්ෂිකව 112න් මේ මාසයට අදාළ ක්ෂය ටික කීයද? 1000යි. අන්න අපි දානවා 1000ක් දේපල පිරියත උපකරණ ක්ෂය. දේපල පිරියත උපකරණ ක්ෂය කීයද? 1000යි. හරිද? මෙන්න අපේ ආදායම් ප්‍රකාශය තියෙනවා. දැන් බලන්න වගේ ආදායම් ටික තියෙනවා. විකුණුම් බලන්න. විකුණුම් වෙනවා 2,50,000ක්. විකුණුම් 2,50,000යි. විකුණුම් පිරිවැය තියෙනවා 1,10,000ක්. විකුණුම් වලින් විකුණුම් පිරිවැය ගියාම 1,40,000ක් මට එනවා මගේ දල ලාභය විදියට. ඒකට 3,000ක් එකතු වෙන්න ඕන. 1,43,000ක් වෙනවා මගේ ආදායම්. 1,43,000න් අඩු වෙන්න ඕන මගේ වියදම් ටික. බලන්න වේතන 7,500යි. දුම් වට්ටම් 10,000යි 17,500යි. 1,500යි 18,000යි 19,000යි. 19,000යි මේ 1000යි 20,000යි. එහෙනම් අපේ වියදම් වෙනවා 20,000ක්. 1,23,000ක මට ලැබෙනවා ශුද්ධ ලාභය. 1,23,000ක මට ශුද්ධ ලාභයක් ලැබෙනවා. පැහැදිලි වෙයි. හරි. ඔන්න එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නය බොහොම සාර්ථකව අවසන් කරා. සමීකරණේ පැහැදිලිව ගණදුණු වාර්තා කරා. අවසාන ශේෂ ගත්තා. ඊට පස්සේ ආදායම් ප්‍රකාශනය පිළිල කරා. ඉතින් ආදායම් ප්‍රකාශයේ පිළිල කරන්න අවශ්‍ය වෙන්නේ මතක තියාගන්න. කවුද? අපේ හිමිකම් තීරුව. පැහැදිලි වෙයි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. බලන්න එනමුත් ඊළඟ ප්‍රශ්නයට බලන්න ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. SSC ස්පෝර්ට් ක්ලබ් සුළු මුදල් අග්‍රිම ක්‍රමයට සුළු මුදල් ගනුදෙනු පවත්වාගෙන යයි. අග්‍රිමය 15/10යි 2020 1 දින සුළු මුදල් බාරකරුගේ ඉතිරි මුදල රුපියල් 1,800ක් විය. 2020 ජනවාරි 1 දින සිට ජනවාරි 31 දක්වා සුළු මුදල් ගනුදෙනු පහක් දැක්වේ කියලා ජනවාරි 1 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා. ජනවාරි 1 දින සිට පෙබරවාරි 1 දක්වා ඔයාලට විස්තර දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ පහස්නාන් විශ්ලේෂණ තීරු භාවිතා කරමින් ජනවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් ජර්නය සහ ලෙජර් ගිණුම් දක්වන්න ලිපි ද්‍රව්‍ය තැපැල් ගමන් පිරිසිදු කිරීම විවිධ හා වෙනත් ගිණුම් නැත්නම් වෙනත් වියදම් කියන හරි. දැන් මේ අභ්‍යාසයෙන් හේතුව තමයි අපි ගිය සතියේ වෙනකොට අපි පන්තිය තුල සුළු මුදල් ගෙවීම් ජර්නය සකස් කරලා එන්න පුළුවන් සෑම ආකාරයකම අභ්‍යාස සාකච්ඡා කරා නේද? ඉතින් ඒහා ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි ඔබට ලබා දීලා තියෙන්නේ. එහෙනම් පුතේ අපි උල් කරන්න ඕන සුළු මුදල් ගෙවීම් ජර්නලයක්. ගෙවීම් ජර්නලේ ආකෘතියට අදාළ ඔයාලට විශ්ලේෂණ ටික මම ලබා දීලා තියෙනවා. ඒ විශ්ලේෂණ සමග තමයි ඔයාලා උල් කරන්නේ සුළු මුදල් ගෙවීම් ජර්නලය. හරි අපි එහෙනම් යමු සුළු මුදල් ගෙවීම් ජර්නලය.
රෝල් කරගන්න. හරි. හැකි ඉක්මනින් ඔයා රෝල් කරන්න. සුළු මුදල් ගෙවීම් චරණය. හරි පුතේ. එහෙනම් අපි යමු අභ්‍යාසයට. අග්‍රිමය 15000යි දැනට අතේ තියෙනවා සුළු මුදල් වාරපොතක 1800ක්. ඉතින් ඔය අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ඒවා සියලුම දේවල් කරනවා දන්නවා සුළු මුදල් පාලන ගිණුම ඇතුලේ. අද මෙහා සම්පූර්ණයෙන්ම ගෙවීම් චර්ණයක් විතරයි. එහෙනම් ගෙවීම් ගණන විතරයි මේ ඇතුලේ අපි වාර්තා කරන්න යන්නේ. බලමුතේ ජනවාරි 1 වෙනිදා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරා කියන එක පාලන ගිණුම ඇතුලේ වෙන්නේ. ඒ අපි අවසානට කරමු. එහෙනම් බලමු ගෙවීම් ටික මොනවාද කියලා විතරක්. ජනවාරි 2 ලිපි ද්‍රව්‍ය සඳහා 2800ක් ගෙවලා තියෙන මෙන්න 1.2 ලිපි ද්‍රව්‍ය 2800ක් ගෙවලා තියෙනවා. එය දාන්න ලිපි ද්‍රව්‍ය තීරුවට. ලිපි ද්‍රව්‍ය තීරුවට 2800යි. 1.5 ත්‍රිවිල් වියදම 800යි. 1.5 ත්‍රිවිල් වියදම 800යි. එයා දාන්න ගමන් තීරුවට. එයාව යොමු කරන්න ගමන් තීරුවට. 1.7 තැපැල් සහ මුද්‍රණ ගාස්තු 1200යි. 1.7 තැපැල් සහ මුද්‍රණ ගාස්තුව 1200යි දාන්න තැපැල් තීරුවට. තැපැල් සහ මුද්‍රණ 1.8 පිරිසිදු කිරීමේ වියදම 600යි. 1.8 පිරිසිදු කිරීම තියනවා බලන්න 600යි. ඔයාලට මේ ගාන පිරිසිදු කිරීම තීරුවක් තියෙනවා. අන්නේ තීරුව දාන්න 600යි. දැන් පිරිසිදු කිරීම කියලා තීරුවක් නැත්නම් විවිධ දාන්න පුළුවන්. 1.12 ප්‍රවාහන ගාස්තු. ප්‍රවාහන ගාස්තු 400. 1.12 ප්‍රවාහන ගාස්තු දාන්න ගමන් එකට දාන්න 400. 1.14 ආපන ශාලා නයිහිමේකු නාදන්ට ගෙව්වා 3400. 1.14 නාද මේ 3400 අන්න දාන්නේ මොන තීරුවද? දැන් දරුවෝ මේ නාදන් කියන්නේ අපේ ලිචරේ ඉන්න නයිහිමිය. එතකොට මේ නයිහිමියෙන් දැන්ටම ගිණුමක් පොදු ලිචරේ තියෙන නිසා අන්න මේ නාදන්ගේ 3400 අපි ගෙනියනවා වෙනත් තීරුවට. එහෙනම් වෙනත් තීරුවට දාන්නේ දැනටමත් පොදු ලිචරේ ඒ සඳහා ගෙවීමක් කරලා තියෙනවා නම් නැත්නම් ගිණුමක් වෙන් කරලා තියෙනවා නම් අන්න ඒ හා සම්බන්ධ ගෙවීම. 1.16 ලිපි ද්‍රව්‍ය මෙලදී ගත්තා. 1.16 ලිපි ද්‍රව්‍ය කීයක් තියෙනවද? 1800යි දාන්න ලිපි ද්‍රව්‍ය තීරුවට. 1800. හරි.
1.22 පිරිසිදු කිරීමේ වියදම 400යි. 1.22 පිරිසිදු කිරීමේ වියදම 400ක් තියෙනවා. 400 දාන්නේ පිරිසිදු කිරීම තීරුවට. මෙන්න පිරිසිදු කිරීම තීරුව තියෙනවා. හරිද? හරි. ඊළඟට 1.24 මුද්දර සහ ලිපි කවර තියෙනවා 600ක්. 1.24 මුද්දර ලිපි කවර තියෙනවා 600ක්. මුද්දර සහ ලිපි කවර දාන්න තියෙන්නේ තැපැල් දෙකට 600. හරි. 1.24 හරි. 1.26 ෆොටෝකොපි පැකට් දෙකක් මිලදී ගත්තා 1100යි. 1.26 ෆොටෝකොපි පැකට් 1100යි. ඉතින් පුතේ මේ ෆොටෝකොපි පැකට් කියන්නේ ලිපි රවුම නේද? ලිපි රවුම එයා ගන්න ලිපි රවුම තීරුවට 1100 1.29 පිරිසිදු කිරීම කීයක් වෙනවද 700ක්. දාන් පිරිසිදු කිරීම තීරුවට 700. මුද්දර සහ තැපැල් ගාස්තු 1.30 1.30 මුද්දර තැපැල් තියෙනවා කීයද 500යි. අන මුද්දර තැපැල් දාන්න තැපැල් 500. හරි එහෙනම් දෙන්න පැහැදිලිව අපේ ගෙවීම් ටික සුළුගල් ගෙවීම් චර්ණි අපි වාර්තා කරමු. හරි. මෙයා වාර්තා කරපු සැනින් අපි මොකද කරන්නේ? මේ සෑම තීරුවකම පල්ලෙහාට එකතුව ගන්න සෑම තීරුවකම පල්ලෙහාට එකතුව ගන්න. එකෙක්මනේ අරගන්න එකතුවයි. දාහතරදාස් 300ක් වෙනව නේද? ගෙයින් තියෙන වටිනාකම. මෙයා 14300යි. ලිපිරවල කියනවා එකතුව 16යි 17න් 7 එකක් ඉතුරුයි 5700ක්. තැපැල් එකේ එකතු වෙනවා 2300ක්. මෙයා 1200ක්. මෙයා 3400ක්. 1700ක්. බලන්න මේ විශ්ලේෂණ තීරුවල එකතුව සමාන වෙනවද ඔයාගේ මුළු වටිනාකම් තීරුව? පැහැදිලිද? විශ්ලේෂණ තීරුවල එකතුව සමාන වෙන්න ඕන ඔයාගේ මුළු වටිනාකම් තීරුව. බලන්න දරුවෝ 5000ක් 100ක් 1300 7000යි 8000යි 10,000යි 10900යි 13900යි 14300යි නේද? හරි 14300. දැන් ඊළඟට මොකද වෙනවද පුතේ? ඊළඟට ඥා බලන්න පැහැදිලිව කියනවා මේ ගනුදෙනු ටික අපි මොකද කරන්න ඕන? අන්න පේපර් එක කියනවා පුතේ බලන්න. ලෙචරේට පිටපත් කරන්න නේද? ලෙචරේට පිටපත් කරන්න ඕන. එහෙනම් ලෙචරේ පිටපත් කරන්න අපිට මොනවාද අවශ්‍ය? ලෙචර ගිණුම් අවශ්‍යයි. නම් පළවෙනි ලෙචර ගිණුම තමයි සුළු මුදල් පාලන ගිණුම. ගන්නපි සුළු මුදල් පාලන ගිණුම. පළවෙනි ලෙචර ගිණුම තමයි සුළු මුදල් පාලන ගිණුම ගන්න. සුළු මුදල් පාලන ගිණුමක් මට අවශ්‍යයි. හේතුව අද ලැබීම් සහ ගෙවීම් ඔක්කොම වාර්තා වෙන්නේ මෙන්න මෙහා. තුලනේ වෙන්නේ මෙහා හරහා. ඉතින් මෙයාගේ තිබ්බ ආරම්භක ශේෂය 1800ක් ශේෂය ඊගේ ආරම්භක ශේෂය
1800ක් තිබුණා. දානවා සුළුමුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය 1800. ගානේ ආරම්භයෙන් කිව්වා අග්‍රමිය 15000. දැන් මගේ අතේ 1800ක් තියෙනවා නම් ඔය 1800 15000 වෙන්නේ නේද? 1800 15000 වෙන්නේ. එහෙනම් ප්‍රධාන මුදල් බාරකරු පුතේ මට දෙන්නේ අර 1800 15000 වෙන්න සරලන මුදල් වටිනාකම. එහෙනම් සුළු මුදල් බාරකරු විදියට මට කීයක් ලැබෙනවද? අන්න ප්‍රධාන මුදල් බාරකරු මට දෙනවා පුතේ තව රුපියල් 13200ක්. එතකොට මේ 1800යි ලැබෙන 13200 එකතු වුණාම අග්‍රමිය 15000 සකස් වෙනවා. එහෙනම් ප්‍රධාන මුදල් බාරකරුගේ සුළු මුදල් බාරකරුට අග්‍රමිය ප්‍රතිපූර්ණය කරනවා කියලා අපි ඔබට කියනවා. ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකක්ද? කලින් මාසේ වියදම් වෙච්ච මුදලට සමාන මුදලක් මේ මාසේ ලැබෙන එක. එහෙනම් කලින් මාසේ අග්‍රමිය අපේ 15000යිනේ. 15000න් 1800ක් දැන් මගේ අතේ තියෙනවා නම් කලින් මාසේ වියදම් උනේ කීයද? 13200යි. අන්නේ 13200ට සමාන මුදලක් තමයි මට මේ මාසේ ප්‍රධාන මුදල් බාරකරු ලබා දෙන්නේ. එහෙනම් මේ සුළු මුදල් බාරකරුට අග්‍රමිය ප්‍රතිපූර්ණය කරන දිත්ත සටහන මොකක්ද? සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. එහෙනම් සුළු මුදල් පාලන ගිණුමට හර කරන්න ඔයා 13200ක් මුදල් පාලන කියලා. හරි. සුළු මුදල් පාලන ගිණුමට හර කරන්න 13200ක් මුදල් පාලන කියලා. මෙතනට හර වෙනවා. මෙතනට හර වෙන විට අන්න මම ගන්නවා මුදල් පාලන ගිණුම මුදල් පාලන ගිණුමට බැර වෙනවා සුළු මුදල් පාලන කියලා. කීයද? 13200. සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර 13200. පැහැදිලි වැඩි. හරි එහෙනම් අපි අග්‍රමිය ප්‍රතිපූර්ණ කරා. දැන් මොකද මේකට කියනවා අග්‍රමිය ප්‍රතිපූර්ණය කරනවා කියලා. එහෙනම් මේ 1700යි 3200යි දෙකම එකතු කරාම අන්න මට 15000ක් ලැබෙනවා. ඒකට කියනවා අග්‍රිමය. මතක තියාගන්න. මොකක්ද ඒ? අග්‍රිමය. අග්‍රිමය කියන්නේ සෑම කාල පරිච්ඡේදයක් ආරම්භයේදීම සුළු මුදල් බාරකරු අත තියෙන මුදල. එයාට වියදම් කරන්න කොච්චර මුදලක් තියෙනවද? 15000ක් තියෙනවා. ඒකම අග්‍රිමය. ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකක්ද? කලින් මාසේ වියදම් කරපු මුදලට සමාන මුදලක් තමයි හැමතිස්සෙම ප්‍රතිපූර්ණය වෙන්නේ. එහෙනම් දැන් ඔයාගෙන් අහුවොත් පෙබරවාරි මාසේ කොපමණ මුදලක් ප්‍රතිපූර්ණය කරනවද? ජනවාරි මාසේ වියදම් කරේ 14300. මේ වියදම් කරපු මුදලට සමාන මුදලක් තමයි ඊළඟ මාසේ අපි අග්‍රමිය විදිහට ප්‍රතිපූර්ණය කරන්නේ. පැහැදිලි වැඩි. හරි වරුද. එහෙනම් මෙන්න අපි අග්‍රමිය ප්‍රතිපූර්ණය කරගත්තා. ඔක තමයි ජනවාරි පරින්ද ගනුදෙනු. ඊට පස්සේ පුතේ අපි ගෙවීම් කරලා තියෙනවා මේ විදිහට. මෙන්න මේ කරපු ගෙවීම් අපි සුළු මුදල් පාලන ගිණුම හරහා ලෙචරට ගෙයිනවා. එහෙනම් සෑම සුළු මුදල් ගෙවීමක්ම සුළු මුදල් පාලන ගිණුමට බැර වෙලා අදාළ ලෙචර ගිණුමට මොකද වෙන්න ඕන? හර වෙන්න ඕන. එහෙනම් සෑම සුළු මුදල් ගෙවීමක්ම මේ තියෙන්නේ ලිපි ද්‍රව්‍ය, තැපැල්, ගමන්, පිරිසිදු වෙනත්. මෙන්න මේ කියන ගෙවීම් ටික සුළු මුදල් පාලන ගිණුමට බැර කරලා අදාළ ලෙචර ගිණුමට හර වෙන්න ඕන. එහෙනම් පුතේ මට මුලින්ම අවශ්‍යයි ලිපි ද්‍රව්‍ය ගිණුමක්. මම ලිපි ද්‍රව්‍ය වලට 5700ක ගෙවීමක් කරලා. දැන් දාන්නේ නම් සුළු මුදල් පාලන ගිණුමට බැර කරන්න ලිපි ද්‍රව්‍ය කියලා ගන්න ලිපි ද්‍රව්‍ය ගිණුම ලිපි ද්‍රව්‍ය ගිණුමට හර කරන්න 5700 සුළු මුදල් නේද? නම් ලිපි ද්‍රව්‍ය ගිණුම හර සුළු මුදල් පාලන ගිණුම බැර දාන්න 5700ක
අපි ගෙවීමක් කරනවා ලිපි රවුම ඉන්නේ හරි. තැපැල් ගාස්තු විදියට මම 2300ක ගෙවීමක් කරනවා. දැන් මම බාර කරු. එහෙනම් මම ගෙවීම කරනකොට පුතේ සුළු මුදල් පාලන ගිණුම හර තැපැල් ගාස්තු ගිණුම හර නේද? එහෙනම් මෙන්න තියෙනවා 2300ක් මෙතනට බැර කරන්න 2300 තැපැල් කියලා අපි ගමු තැපැල් ගිණුමක් එයාට හර කරන්න 2300 සුළු මුදල් කියලා. එයාට හර කරන්න 2300 සුළු මුදල්. තැපැල් ගිණුම හර සුළු මුදල් පාලන ගිණුම බැර. හරි නේද? හරි දාගන්න තියෙනවා. හරි. ඔන්න දැන් දෙන්නේ අවසන්. ඊළඟට ගමන් තියෙනවා. ගමුත් ඒ වගේ සුළු මුදල් පාලන ගිණුමට බැර කරන්න ගමන් වල මෙච්චර ගිණුමක් 1200 සුළු මුදල් අර කරන්නේ 1200 සුළු මුදල් කියලා. හරි. අර කරන්නේ 1200 සුළු මුදල්. ඊළඟට පිරිසුදු කිරීම. අපි 1700ක් දරන පිරිසුදු කිරීම වලට සුළු මුදල් පාලන බැර කරන්න 1700 පිරිසිදු කිරීම ගන්න පිරිසිදු කිරීමට ගිණුමක් අර කරන්නේ 1700 සුළු මුදල් කියලා. අර කරන්නේ 1700 සුළු මුදල්. හරි. අවසාන වශයෙන් දරුවෝ තියෙනවා 3400ක් අපි වෙනත් ගෙවීමක් විදිහට කරලා මේ වෙනත් ගෙවීමක් විදිහට කරන්නේ අදහස දැන් තමත් ලෙචරේ පවතින ගිණුමක් වෙනුවෙන් කරපු ගෙවීමක්. ඔවුන්ගේ ණයහිමියන්ට 3400ක් ගෙවලා නම් මුදල් සුළු මුදල් පාලන බැර කරන්න වෙනත් කියලා ගන්න මෙතන ණය හිමි ගිණුම ගන්න එයාට හර කරන්න 3400 සුළු මුදල් පාලන තියෙන. හරිද? සුළු මුදල් පාලන බැර ණය හිමි පාලන ගිණුම හරි. හරි මෙන්න මේ විදිහට නම් අපේ ගෙවීම් ටික පැහැදිලිව ගෙවාගෙන තියෙනවා. දැන් ඔය ගානේ වාට මතක නම් පෙබරවාරි 1 වෙනිදා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න කලින් දරුවෝ මම මෙයාව තුලනය කරන්න ඕන. බලන්න එහෙනම් දැන් මාගාව තියෙනවා 15000. 15000න් මම ගෙවීම් කරලා තියෙනවා 14300. නේද? 15000න් 14300ක් ගෙවීම් කරා නම් මගේ අතේ රැඳෙන්නේ රුපියල් 700යි. දාන්න ශේෂය පගේ ශේෂය ඊගේ 700යි. මගේ අතේ රැඳෙන්නේ රුපියල් 700යි. එහෙනම් පෙබරවාරි 1 වෙනිදා 2යි 1 වෙනිදා සුළු මුදල් වාරකරු විදියට මගේ අතේ රැඳෙන්නේ පුතේ රුපියල් 700යි. අන්න ඔය රුපියල් 700 තමයි අර අග්‍රිමය කිව්වේ 15000ක් නේ. ඒ 15000 බවට පත් කරන්න ඕනේ. එහෙනම් නිතර මම කතා කරා ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකක්ද? පෙර මාස වියදම් කළ මුදලට සමාන මුදලක් මෙම කාල පරිච්ඡේදයේ ලබා දෙන එක. එහෙනම් මෙතන ලැබෙන්න ඕන මට කීයක්ද? 14300ක් මුදල් පාලන. දානදරු 14300ක් මට ලැබෙනවා මුදල් පාලන කියලා. හරිද? හරි. ඉතින් එහෙනම් අපි පැහැදිලිව දෙවෙනි අභ්‍යාසයට අවසන් කරා. ඉතින් මේ උපයෝගී පොත් කියන මාතෘකාවේ විශේෂිතය 4 මුදල් ජර්නලින් පස්සේ මුදල් කතා කරනවා. සුළු මුදල් ගෙවීම් චැනලය ඒහා අභ්‍යාසයක් තමයි ඔයත් එක්ක මේ සාකච්ඡා කරේ. ඉතින්
මේ අපේ දැන්ටමත් අපි පන්තිය තුල අවසන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ආයිත් මතක් කිරීමක් කරපු පාඩම කොම්පිටිෂන් එක තමයි මේ ප්‍රශ්න පත්‍ර වැඩසටහන ඔයත් එක්ක සාකච්ඡා වෙන්නේ. හරි දරුවෝ මම හිතන ඉතින් කිසි ගැටලුවක් නැතුව අපි ළමයි මේ විදි අවසන් කරලා තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. එන්න ඊළඟ ප්‍රශ්නෙට බලමු ප්‍රශ්නාංක ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 සාකච්ඡා කරන්නේ මොකක් ගැනද? රොබින් ව්‍යාපාරයේ මුදල් ගිණුමේ 2,50,000ක් විය කියලා 2020 අප්‍රේල් මාසයේ සිදු ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු ඔයාලට දීලා තියෙනවා. අපිට කියනවා මුදල් ලැබීම් චලනයයි ගෙවීම් චලනයයි සකස් කරලා දෙන්න කියලා. ඉතින් මේ මුදල් ලැබීම් සහ ගෙවීම් චලන කියන ඒවා අපි ගිය දවස් ටිකේ පුතේ පන්තිය තුල සාකච්ඡා කරා. ඒ නිසා මම හිතනවා ළමයිට මේ අභ්‍යාස ගැටලුවක් නැති වෙයි. මේවා දැන්ටම අපේ පන්තිය තුල සාකච්ඡා කරලා තියෙන නිසා බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන් වේවි කියලා. හරි පුතේ. එහෙනම් අපි යමු මුදල් ලැබීම් චලනය සහ ගෙවීම් චලනය සකස් කරන්න ප්‍රශ්නාංක 3. එන පුතේ ප්‍රශ්නාංක 3. හරි. හරි. මම බෝඩ් එක ගන්නම්. හරි. දැන් ප්‍රශ්නාංක 3 සාකච්ඡා කරන්න පුතේ අපිට ලැබීම් චලනයක් සහ ගෙවීම් චලනයක් වෙන්නේ. ඉතින් මෙතන දරුවෝ ලැබීම් චලනයේ ගෙවීම් චලනයේ විශ්ලේෂණ තීරු ඔයාලට ලබා දීලා නැහැ. එහෙම ලබා නොදෙන අවස්ථාවක සාමාන්‍යයෙන් අපි ගන්නේ මොන වගේ විශ්ලේෂණ තීරුවකද කියලා ප්‍රශ්නයක් එනවා නේද? එහෙනම් අපි ගන්නේ මොන විශ්ලේෂණ තීරුවද? ලැබීම් චලන මොනවාද? සාමාන්‍යයෙන් මුදල් ලැබෙන මාර්ග මොනවද? පළවෙනි එක අපිට මේක තීරුවක් ඕන. ඊළඟට ණයගති ලැබීම් වලට තීරුවක් ඕන. ඊළඟට වෙනත් ආදායමක ආදායම් වලට තීරුවක් ඕන. තව පොදුවේ දාන්න වෙනත් ලැබීම් තීරුවක්. ගෙවීම් චලනයේ සාමාන්‍ය මොනවාද ගන්න තීරු දෙක? අත්පිට ගැනුම්. ගැනුම් වලට තීරුවක් ඕන. ණය හිමියන්ට ගෙවීම් වලට තීරුවක් ඕන. වියදම් වලට තීරුවක් අවශ්‍යයි. අවසාන වශයෙන් තීරුවක් ඕන වෙනත් ගෙවීම්. ඔය වෙනත් ගෙවීම් වල උදාහරණ දෙන්න පුළුවන් පුතේ. අපි බැංකු ණය ගෙවනවා. විස්තරවත්කමක් මිලදී ගන්නවා. ඒකට මුදල් ගෙවනවා. අයිතිකරුගේ මුදල් ගැනීම අන්න ඒක. වෙනත් ලැබීම් වලට උදාහරණ දෙන්න පුළුවන්. අයිතිකරු ප්‍රාග්‍රහණය වෙනවා. බැංකු ණයක් ලබා ගන්නවා. නේද? ඔය වගේ දේවල් වලට තමයි අපි වෙනත් ලැබීම් තීරුව භාවිත කරන්නේ. හරි එහෙනම් ඔන්න ඔය ටික සම්බන්ධ කරගෙන අපි රූල් කරමු ලැබීම් චලනයයි ගෙවීම් චලනයයි කියන චලන දෙක. හරි. දිනය ලඝුපත් අංකය විස්තරය දුම්වට්ටම්
වටිනාකම විශ්ලේෂණ තීරු මොනවාද විශ්ලේෂණ තීරු ණයගැති විකුණු ආදායම් වෙනත් ලැබීම් මෙන්න තීරු මේකේ මුදල් ලැබීම් channel ඉන් අනුතුරුව ඔයාලට ගන්න පුළුවන් මුදල් ගෙවීම් channel එකකුත් හරි මෙන්න මුදල් ගෙවීම් channel දිනය වවුචර් අංකය විස්තරය ලද වට්ටම් වටිනාකම විශ්ලේෂණ තීරු ණය හිමි ගැනුම් වියදම් වෙනත් දී හරි ගන්න දරුවේ නම් ලැබීම් channel එකයි ගෙවීම් channel එකයි හරි දාන්න පටන් ගමු පුතේ නා හරි හරි එන්න ඔයා අභ්‍යාසයට බලන්න මෙතන පුතේ මේ මුදල් ගිණුමේ ශේෂය 2,50,000 දෙනවා මුදල් ගිණුමේ ශේෂය අපි යොමු කරන්නේ මුදල් පාලන ගිණුමට මෙතන දාන්නේ මුදල් ලැබීම් ටිකයි කිරීම් ටිකයි විතරයි පැහැදිලි වෙයි බලන්න 4යි 2 අත්පිට විකුණුණු රුපියල් 8,000යි එහෙනම් 4යි 2 විකුණු 8,000ක් දාන්න වටිනාකමට ඒ දාන්න විකුණු තීරුවට දාන්න විකුණු රුපියල් 8,000 හරි රුපියල් 8,000 ඊළඟට 4යි 3
ණය ගැතියපු රුණියකින් රුපියල් 2000ක වට්ටමක් අඩු කරගෙන 40000ක් ලැබුණා. 2000ක වට්ටමක් අඩු කරගෙන 40000ක් ලැබිලා තියෙනවානේ. මේ අපේ ණය ගැතියුම් දෙනවා රුණිය කියලා. එයාට උතේ 2000ක වට්ටමක් අඩු කරගෙන මට 40000ක් ලැබිලා තියෙනවා. එහෙනම් දාන්න මුදල් ලැබීම 4.3 රුණි වට්ටම 2000යි ලද මුදල 40000යි ණය ගැති තීරුවට දාන්න කීයද 40000යි. හරිද? 2000ක වට්ටමක් අඩු කරගෙන 40000ක් ලැබිලා තියෙනවා. 4.4 ණය ගැතියපු රමණගෙන් ලැබුණා 7200යි. මගේ ණය ගැතියෙක් වෙච්ච රමණගෙන් ලැබිලා තියෙනවා 72000ක්. දාන්න වටිනාකමටයි ණය ගැති විශ්ලේෂණ තීරුවටයි. ණය ගැති විශ්ලේෂණ තීරුවට දාන්න 72000. 4.5 ණය ගැතියපු සමන්ගෙන් 1000ක වට්ටමක් අඩු කරගෙන මුදල් ලැබුණා 15000යි. 1000ක වට්ටමක් අඩු කරගෙන තමයි මට මුදල් ලැබෙන්නේ 15000. දාන දිනේ කවද්ද 4.5 කවුද මේ ඉන්නේ සමන් වට්ටම 1000යි ලද මුදල 15000යි ණය ගැති විශ්ලේෂණ තීරුවට දාන්න 15000. දාන්න ණය ගැති විශ්ලේෂණ තීරුවට 15000. 4.6 බලන්න. සේවකයෙකුට තුන් කෙටි කාලීන ණයක් ආපසු ලැබුණා 1,80,000යි. සේවකයෙකුට පුතේ අපි ණය දීලා තියෙනවා. මේ දීපු ණය ආපහු මට මුදල් ලැබිලා තියෙනවා. ඉතින් මේ මුදල් ලැබීම දාන දින කොයිද? අන්න වෙනත් ලැබීමක් විදියට 4.6 සේවක ණය 1,80,000ක් මට ලැබිලා තියෙනවා. එහෙනම් එය දාන්න වෙන්නේ වෙනත් ලැබීම් විදියට. හේතුව ඔය ලැබිච්ච ප්‍රමාණය පුතේ විකුණුමුත් නෙමෙයි, ණයකට ලැබීමක් නෙමෙයි, ආදායමකුත් නෙමෙයි. එහෙනම් දාන්න තියෙන්නේ කොයිද? වෙනත් ලැබීම් වලට. 4.7 බලන්න 4.7 අත්පිට විකුණු 15000යි. එහෙනම් 4.7 මම විකුණුම් කරලා තියෙනවා 15000ක්. ඒ 15000 දාන්න වෙන්නේ මගේ විකුණුම් විශ්ලේෂණ තීරුවට. දාන්න විකුණුම් කියන විශ්ලේෂණ තීරුවට කියද 4.7 15000 අත්පිට විකුණුම්. 4.8 යන්ත්‍රයක් විකුණා රුපියල් 2 ලක්ෂයක් ලැබුණා නුඹේ. දැන් සාමාන්‍යයෙන් විකුණුම් කියන්නේ භාණ්ඩ. භාණ්ඩ වික්කොත් තමයි අපි විකුණුම් වලට දාන්නේ. යන්ත්‍රයක් කියන දරුවෝ මගේ ස්ථාරවත්කම. ඒතකොට ස්ථාරවත්කමක් විකිණීම මට දාන්න බෑ විකුණුම් වලට. හේතුව ඒ ළමයි අර එදිනදා ව්‍යාපාර කටයුත්තක් නෙමෙයි. දැන් මෙයා කරන්නේ යන්ත්‍ර විකුණන ව්‍යාපාරයක් නෙමෙයිනේ. මෙයා භාණ්ඩ තමයි විකුණන්නේ. යන්ත්‍රයක් එක්කනම් ඒ යන්ත්‍ර විකිණීම අපිට ඉතින් මුදේ ලැබෙන මුදල අන්න දාන්න වෙන්නේ වෙනත් ලැබීමක් විදියට. ඔය මුදල දාන්න හැකියාවක් නැහැ විකුණුම් වලට. පැහැදිලි වැඩේ. දැන් උතන කෙනෙක් අහන්න පුළුවන් සර් යන්ත්‍ර විකුණුම් කියලා විකුණුම් තියෙනවනේ. ඔව් විකුණුම් තියෙනවා. හැබැයි ඔය විකුණුම් කියන්නේ මගේ භාණ්ඩ විකුණුම් නෙමෙයි. අපි මේ විකුණුම් තීරුවට දාන්නේ භාණ්ඩ විකුණුම්. හරිද? විකුණුම් තීරුවට දාන්නේ භාණ්ඩ විකුණුම්. භාණ්ඩ නොවන මගේ ස්ථාරවත්කමක් වුණා මට ලද මුදල අන්න දාන්න වෙන්නේ මගේ ලැබීම් තීරුවට. එහෙනම් ලියන්න 4.8 යන්ත්‍ර විකිණීම කීයද? ලක්ෂ 2යි. යන්ත්‍ර විකිණීම
ලක්ෂ 2යි දාන්න වෙනත් තීරුවට දාන්න වෙනත් තීරුවට ලක්ෂ 2. හරි 4යි 9. සැපයුම් කරපු කමල් රුපියල් 30000ක වට්ටමක් අඩු කරගෙන මුදල් ගෙවුවා 1,20,000යි. දැන් සැපයුම් කරපු කමල්ට 30000ක වට්ටමක් අඩු කරගෙන තමයි අපි මුදල් ගෙවලා තින්නේ 1,20,000. අන්න වගේ ගෙවීම් ජර්නලේ තියෙනවා දාන්න 4යි 9 කමල් විස්තරයට කමල් එනවා වට්ටම 30000යි වටිනාකම 1,20,000යි කමල් කියන්නේ කවුද මගේ ණය හිමියෙක් දාන්නේ නම් එයා ණය හිමි විශ්ලේෂණ තීරුවට හරිද ඊළඟට 4යි 10 සැපයුම් කරුවෙකු හැරීට ගෙවුවා 3,10,000යි 4යි 10 හැරි 3,10,000යි 3,10,000 දාන්න පුතේ ණය හිමි විශ්ලේෂණ තීරුවට නේද සැපයුම් කරු කියන්නේ කවුද මගේ ණය හිමියා 4යි 11 දුරකථන බිල ගෙවුවා 40,000යි 4යි 11 දුරකථන බිල ගෙවලා තියෙනවා 40,000 දුරකථන කියන්නේ ව්‍යාපාරී වියදම අන්න වියදම දාන්න පුතේ කාටද වියදම් විශ්ලේෂණ තීරුවට දාන්න වියදම් විශ්ලේෂණ තීරුවට 40,000 දුරකථන බිල ගෙවුවා 4යි 12 සේවක වේතන ගෙවලා තියෙනවා 2,80,000 ඉතින් මේ වියදම් ගැන කතා කරන්නේ නේද 4යි 12 සේවක වේතන ගෙවලා තියෙනවා කීයද අපි 2,80,000 දාන්න වියදම් වලට 4යි 13 සුළු මුදල් බාරකරුට මුදල් ලබා දුන්නා 10,000 යන්න. දැන් පොඩි අදහසක් ඔයාලට එන විදිහට මම කලින් කරපු ගානත් එක්කලා කලින් කරපු ගාන පුතේ අග්‍රිමේ ලැබෙනකොට සුළු මුදල් පාලන ගිණුම හර. සුළු මුදල් පාලන ගිණුම බැරන මුදල් ගෙවීමක් අන්න අපේ මුදල් ගෙවීම කියන්නේ ඒක ණය හිමිත් නෙමෙයි, ගණුත් නෙමෙයි, වියදමුත් නෙමෙයි දාන්නේ නම් වෙනත් ගෙවීම් වලට 4යි 13 සුළු මුදල් ගෙවීම කරලා කීයද 10,000යි මේ 10,000 දාන්න වෙනත් ගෙවීම් වලට දාන්න වෙනත් ගෙවීම් වලට 4යි 13 ඊළඟට 4යි 13 කියනවා සුළුවට හරි 4යි 14 සරත්ව ගෙව්වා උපකරණ සඳහා 15,000යි එහෙනම් 4යි 14 සරත් ගෙවලා තිනවා 15,000 දැන් මේකත් ළමයි 9 මෙට කරු ගෙවීමක් නෙමෙයි දැන් සරත් කියලා නම තිබ්බට අපිට ඒක දකින්න හැකියාවක් නැහැ 9 ගෙවීමක් කියලා ඒකට කාරණේ මොකක්ද සරත් කියන්නේ පුතේ අපේ දැන් 9 හිමියෙක් තමයි හැබැයි එයාට අපි භාණ්ඩ විකුණලා නෙමෙයි 9 ගෙවීමක් වෙන්නේ එයාගේ උපකරණයක් අරන් තියෙනවා. ඒ උපකරණයක් ගන්නවා කියන්නේ ජංගම නුවණ වත්කමක්. අන්නේ ජංගම නුවණ වත්කමට ගෙවීමක් කරනකොට ඒක නයින් දාන්නේ දාන්න වෙනත් ගෙවීමක් විදියට. හරිද? වෙනත් ගෙවීම ඔය වෙනුතේ උපකරණ ණය ගිණුම කියන්නේ. හරිද? අපි සමත් කියන පුදුලන්නේ උපකරණයක් ණයට අරගෙන ඒකට කරන ගෙවීමක් තමයි මේ කියන්නේ දාන්නේ 15,000 අපේ වෙනත් ගෙවීම වලට. හරිද? හරිද? එහෙනම් අපේ ගෙවීම් ටික හරිනම් අපි දැන් මොකද කරන්නේ? ගන්නවා සෑම තීරුවකම පල්ලෙහාට එකතු. හරිද? ඔයා මට අරන් දෙන්න මේ තියෙන සෑම තීරුවකම
පල්ලෙහාට එකතු වට්ටම් තීරු සහිතව හරි හැකියිමයි කරන් දෙන්න වට්ටම් තීරු සහිතව සෑම තීරුකම පල්ලෙහාට එකතුව ළමයි ප්‍රශ්නයක් අහලා තිනවා වෙනත් ආදායම් වලට දාන්න පුළුවන්ද කියලා මම හිතන්නේ මේ යන්ත්‍ර විකිණීම කියලා. ඒක උතන වෙනත් ආදායම් කියලා නැහැ. අපි තියෙන වෙනත් ලැබීම් කියලා තියෙනවා. හරිද? ඒ ගන්නේ වෙනත් ලැබීම් වලට. අගයන් ටික ලැබලා දිනකොට පොඩ්ඩක් දාන්න හරියට. මෙතන දුන්නු වට්ටම 3000යි. වටිනාකමේ එකතුව ලැබීම් 5,30,000ක් කියනවා. වටිනාකම 5,30,000ක්. බලන්න පොඩ්ඩක් හරිද කියලා වෙනසක් තියෙනවා මට කියන්න. විකුණුම් 23,000යි. ණයගැති ලැබීම් වෙනවා 1,27,000ක්. මෑනෝ 3,80,000ක් නේද? 4,00,000යි 4,07,000යි 5,30,000 ලැබෙන්නේ. මේ විශ්ලේෂණ තීරු වල එකතුව කාට සමාන වෙන්නේ? 5,30,000ට සමාන වෙන්නේ. පැහැදිලි වැඩි. හරි. ඊළඟට ගන්න ලද වට්ටම් 30,000යි. ණයින් වෙනවා 4,30,000 ගණුන්නේ. වියදම් 3,20,000යි. මෙයා 25,000යි. ගෙවීම් වල එකතුව කීයක් වෙනවද? 7,75,000ක් නේද? 7,75,000ක් වෙනවා ගෙවීම් ජර්නයේ සමස්ත එකතුව. බලන්න 7,75,000වද 4,30,000යි 3,20,000යි 25,000යි ලැබුණාද කියලා. හරිද? හරි. එහෙනම් අපිට මේ ගානේ කිව්වේ ලැබීම් ජර්නයයි ගෙවීම් වෙනස සකස් කරන්න. බලනකොට ගානට හදලා තියෙනවා. අඩුපාඩු ටික හදාගන්න හැකි ඉක්මනින්. හරි. හරි. අපි කිව්වේ එහෙනම් ටික හරිනම් දැන් මෙතන ගානේ කියන්නේ නැහැ ලෙචර් එක දාන්න එක. ඉතින් ලෙචර් එක දාන්න ඕන. ලෙචර් එක හදන්නත් ඕන. හරි. හරි. ඊළඟ ගාන වෙන පුතේ බලන්න. ඊළඟ ගාන වලට දීලා තියෙන්නේ ප්‍රශ්නාංක 4 ශේෂ පිරික්සුම් ගාන. බලන්න පුතේ ශේෂ පිරික්සුම් ගානේ මොනවද දෙන්නේ කියලා. බලන්න 4 ගියාන් ව්‍යාපාරයේ 2020 දෙසැම්බර් 31 වන දිනට උපුටාගත් ශේෂ පහත දැක්වේ කියලා ඔයාට ශේෂ දීලා තියෙන දරුවෝ ශේෂ පිරික්සුම සකස් කරලා ප්‍රාග්ධනය ගණනය කරන්න කියනවා. හරි. එහෙනම් අපි ශේෂ පිරික්සුම හදන්න ඕන. ශේෂ පිරික්සුම මගින් තමයි ප්‍රාග්ධනය ගණනය කරන්න ඕන. මේ ශේෂ පිරික්සුම කියන මාතෘකාව සාකච්ඡා කරන්නේ මොන අවස්ථාවේදීද? ශේෂ පිරික්සුම උදේ කතා කරනවා 3 වන විෂය එකක යටතේ.
දික්ක සටහන් කියන වාක්‍යයට කතා කරනවා. ඉතින් ශේෂ පිරික්සුම සකස් කරන්නේ ලෙජරෙන් පස්සේ නේද? ව්‍යාපාරයේ පොදු ලෙජරේ තියෙන ගිණුම් ටික වෙනස් කරලා ඒ ගිණුම් ටික ගෙනන පුතේ ශේෂ පිරික්සුමට. මේ ශේෂ පිරික්සුමේ හර සහ බැර අගයන් දැම්මට පස්සේ ශේෂ පිරික්සුම සාමාන්‍යයෙන් සමාන වෙන්න ඕන නේද? ශේෂ පිරික්සුම සමාන වෙන අදහස තමයි ව්‍යාපාරයේ ගිණුම්කරණය අංක ගණිතමය වශයෙන් ඉලක්කමක් විදියට සමාන වෙනවයි කියලා. ශේෂ පිරික්සුම සමාන වීමෙන් අදහස් කරන්නේ නැහැ 100%ක්ම ගිණුම්කරණය නිවැරදි කියලා නේද? එහෙනම් පුතේ ශේෂ පිරික්සුමට හර වෙන්නේ මොනවාද? ශේෂ පිරික්සුමේ හර පැත්තේ දාන්නේ පුතේ සාමාන්‍යයෙන් මේ ලිජර ගිණුම් බැලන්ස් කරලා එන ශේෂ. අපේ ලිජරේ ගිණුම් වර්ග පහක් තියෙනවා. මොනවාද ලිජරේ ගිණුම් තියෙන වර්ග පහ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන ගිණුම් වර්ග පහ. වත්කම් ගිණුමේ, වියදම් ගිණුමේ සෑම විට වෙන්නේ හර ශේෂ. එහෙනම් වත්කම් ගිණුමයි වියදම් ගිණුමයි තුලනය කරලා එන ශේෂ දාන්න ඕන ශේෂ පිරික්සුමේ හර පැත්තට. ප්‍රාග්ධන ගිණුම, ආදායම් ගිණුම, වගකීම් කියන ගිණුම් ටික තුලනය කරලා එන ශේෂ දාන්න ඕන ශේෂ පිරික්සුමේ බැර පැත්තට. ඊට පස්සේ ශේෂ පිරික්සුමේ හර සහ බැර එකිනෙකට සමාන වී යුතුයි. පැහැදිලි වැඩි. හරි. එහෙනම් මේ අපි උන් කරමු මෙන්න මේ අභ්‍යාසයට ශේෂ පිරික්සුමක්. ඉතින් මට මෙතන ඉඩ ඇති නිසා මෙතන ගන්න ප්‍රශ්නාංක 4 මෙන්න ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම හර බැර විස්තරය ගන්න. ශේෂ පිරික්සුම හර බැර විස්තරය. මම දැන් විග්‍රහ ලියලා කියන්න. වත්කම් අපි හර කරනවා. වියදම් අපි හර කරනවා. වගකීම් බැර, ආදායම් බැර, හිමිකම බැර. අන්න ඔය විදිය තමයි ශේෂ පිරික්සුමට අදාළ අගයන්ට කියන්න ඕන. වත්කම හර, වියදම හර, වගකීම් බැර, ආදායම් බැර, හිමිකම බැර. අවසාන වශයෙන් ශේෂ පිරික්සුමේ හරට බැර එකතුව මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. හර පැත්තයි බැර පැත්ත එකතුව සමාන වෙන්න ඕන. පැහැදිලි වැඩි. ඉතින් මේ ගානේ කියන්නේ ප්‍රාග්ධනය. මේ ගානේ ප්‍රාග්ධනය දීලා නැහැ. එහෙනම් ඔයාලා තියෙන්නේ වත්කම් සහ වියදම් හර කරන්න, ආදායම් සහ වගකීම් බැර කරන්න, දෙපැත්ත තුලනය කරලා ඔයාලා තියෙන්නේ හිමිකම ලබා ගන්න. හරි. එහෙනම් අපි දැන් මේ තියෙන අගයන් ටික පුතේ මේ ශේෂ පිරික්සුමට පැහැදිලිව දාගෙන යමු. හරි. එන්න එහෙනම් බලන්න මොනවාද තියෙන්නේ කියලා. මම ඉස්සෙල්ලා ගයි පාරක් දාන්නම් ප්‍රශ්න පත්‍රය. විකුණු 18198ක් තියෙනවා. විකුණුම් කියන්නේ ව්‍යාපාරික ආදායම් ගිණුමක්. එහෙමනම් ගන්න විකුණුම් 18198යි. 18198 විකුණුම් ගන්න 18198. හරි. දාන්න ශේෂ පිරික්සුමේ මොන පැත්තටද? බැර පැත්තට. ගැණුම් 13283ක් තියෙනවා. මේ 13283 ගැණුම් කියන්නේ වියදමක්. 13283 දාන්න ශේෂ පිරික්සුමේ අර පැත්තට. මේවා දැන් තුලනය කරන්න බැලුවොත් තුලනය කරන්න පුළුවන් ඉන්න හරියට ඉලක්කම් පිළිවෙල ලියාගෙන යන්න. වේතන 2000ක් තියෙනවා. වේතන කියන්නේ ව්‍යාපාරයේට වියදමක්. ඒ ශේෂ පිරික්සුමට
හර කරන්න වේතන වියදම. කුලී වියදම තියෙනවා 900ක්. කුලී වියදම 900යි. වියදමක් නිසා එය ශේෂ පිරික්සුමට හර කරන්න වියදම හර. දුම් වට්ටම් තියෙනවා 500යි. දුම් වට්ටම් 500යි. එය ශේෂ පිරික්සුමට හර කරන්න දුම් වට්ටම් වියදමක් නිසා අපි හර කරමු. ලැබූ වට්ටම් තියෙනවා 1000යි. ලද වට්ටම් කියන්නේ මට ආදායම බැර. ලද වට්ටම් 1000යි. ඒ ආදායමත් බැර. රක්ෂණ වියදම තියෙනවා 800ක්. රක්ෂණ වියදම හර. රක්ෂණ 800යි. වියදම හර. හර. රක්ෂණ වියදම හර. ඊළඟට ණය ගැතියෝ තියෙනවා 8528යි. ණය ගැතිය යනු ව්‍යාපාරික වත්කමක්. ණය ගැති කීයද? 8528යි. 8528යි ණය ගැති. ණය හිමියා ඉන්නවා 2999යි. ණය හිමියා කියන්නේ ව්‍යාපාරික වගකීම. ණය හිමි 2999යි. ණය හිමි 2999යි. ණය හිමි. ලී බඩු 8000ක් තියෙනවා වත්කම. ලී බඩු 8000 දාන්න ශේෂ පිරික්සුමේ හර පැත්තට. ඒ අපේ වත්කම. ලී බඩු 8000යි. මුදල් ශේෂ දෙනවා 33676ක්. 33676ක් අපේ මුදල් ශේෂය තියෙනවා. ඒ දාන්න ශේෂ පිරික්සුමේ හර පැත්තට. 33676ක් තියෙනවා. බැංකු ශේෂය තියෙනවා 7000ක්. බැංකු දාන ශේෂ පිරික්සුමේ හර පැත්තට වත්කමක් නිසා. ලැබූ කොමිස් තියෙනවා 2490ක්. 2490 ලැබූ කොමිස් කියලා පුතේ ශේෂ පිරික්සුමේ බැර පැත්තට. හේතුව මේ මගේ ආදායමක් නිසා ශේෂ පිරික්සුමට අපි මොකද කරන්නේ? බැර කරනවා. දැන් වත්කම් වියදම් ටික හර කරලා වගකීම් සහ ආදායම් බැර කරා නම් මම හොයන්න ඕන ප්‍රාග්ධනය. මේ ගානේ ඔයාට ප්‍රාග්ධනය දීලා නැහැ. එහෙනම් ප්‍රාග්ධනය ලියලා අන්න ගන්න ශේෂ පිරික්සුමේ හර පැත්තේ එකතුව බලන්න. ශේෂ පිරික්සුමේ හර පැත්තේ එකතුව ඔයාට කීයක් ලැබෙනවද කියලා පුතේ. මට එන අරන් දින දරුවෝ හර පැත්තේ එකතුව බලන්න කීයක් එනවද කියලා. අරන් දින ඉක්මනට හර පැත්තේ එකතුව කීයක් එනවද? 74687ක් එනවයි කියන හර එකතුව. හරිද? 74000 හරිද? 74687ක් එනවා හර එකතුව. ඉතින් මේ 74687 ගේන උදේ බැර පැත්තට දාන්න. බැර පැත්තට 74687 බැර පැත්තේ අගයන් ටික අඩු කරාම අන්න ඔයාට එනවා ප්‍රාග්ධනය. බලන්න ප්‍රාග්ධනය කීයක් ලැබෙනවද කියලා.
උත්තර දෙකක් ආව බලන්න 68000 50000 නිවැරදි පිළිතුර 74687න් බැර පැත්තේ අගයන් ටික අඩු කරාම බලන්න කීයක් එනවා 50000 50000 නේද 50000 නිවැරදිය ගණන නිවැරදි පිළිතුර ප්‍රාග්ධනය එනවා කීයද 50000යි එහෙනම් දරුවෝ ඔන්න හරි හරි පොඩි හදා ගන්නකො හරි ඉතින් මේ ප්‍රශ්න පත්‍රය මම බලාපොරොත්තු වෙයි ඔයාට අපි මේ වෙනකම් කරලා තියෙන ගිණුම් කරන සමීකරණ ඊළඟ දීප්ත සතහන් න්‍යාය ඊට පස්සේ උපයෝගී පොත් කියන මාතෘකා තුන නැවත වරක් ඔයාට මතක් කිරීමක් කරන්න ඒවම තමයි පේපර් එක හදලා තියෙන්නේ ඉතින් අපි ඊළඟ දවස් පුතේ සම්බන්ධ වෙනවා නැවත වරක් පාඩු ප්‍රශ්න පත්‍රය සමග ඉතින් ඔයා දිගටම සම්බන්ධ වෙලා වැටි කරගෙන යන්න පිළිවෙල පුතේ පොතක ඔය ටික කරන්න උදව් දැන් ප්‍රශ්න පත්‍ර 1 කරා 2 කරා අද 3 කරා ලබන සතිය 4 වගේ පේපර්ස් තියෙනවා දිගටම ඒවාට තියෙන්නේ පේපර්ස් පුතේ පස්සේ රට සාමාන්‍යතට පාවට පස්සේ වෙන් කරන්න හරි එතකන් ඔය පැහැදිලිව සේව් කරලා තියාගන්න පේපර්ස් ටික හරි පොතක් ළමයි පැහැදිලිව නිදි ලියාගෙන ඉතල ඔයාට කිසිම දිනක අමතක වෙන්නේ නැහැ ගිණුම් කරන විෂය ඔය හැමදාම යාවත් කාලන පරණ පාඩම් සහ අලුත් පාඩම් සමග දෛනිකව වීදියුතේ සතියකට වරක් අපි හමු වෙලා පේපර් එකේ කරගෙන යනවා. පැහැදිලිව ඉගෙන ගන්න අදට ප්‍රශ්න පත්‍රය අවසానයි. අපි මේ සෙන්සුරාදා හමු වෙනවා තියරි පන්තිය සමග 1:04 අය ඉර දවස් පුතේ තියරි පන්තිය වෙනවා 12:00 2:00 දක්වා. ඒසැටේ ප්‍රශ්න පත්‍ර පන්තියේ සාමාන්‍ය හරි ඉතින් ඒ පන්සලට සහභාගීලා පැහැදිලිව වැට්ටිං කරගෙන යනකොට මේ කොච්චර බාධා තිබ්බත් අපි අපේ වැඩේ කළ යුතුමයි.